හරි. ආයිබෝවන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් සර්. හරි. ආයිබෝවන් සර්. හරි ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් පුතේ ඔක්කොටම. අපි එහෙනම් මේ අනිත් අය එනකන් බැද්දේගම 54 වෙනි පිටුව පෙළ ගන්නකො අච්චු පුතේ. පිටුව අංක 54. පිටුව අංක 54 පළවෙනි ප්‍රශ්නෙට අපි යනවා. නැන්චෝ හාමිගේ අනාවැකිය හොයාගෙන අපි ලියාගමු පුතේ ප්‍රශ්නය. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවායි. නැන්චෝ හාමි කී අනාවැකිය ක්‍රමයෙන් සත්‍යයක් වූ අයුරු උදාහරණ දෙමින් විමසන්න. උදාහරණ දෙමින් විමසන්න කියන ප්‍රශ්නේ අපි ලියාගමු. අර අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවා කියන ප්‍රකාශයට උඩුකමා දාන්න අනිවාර්යෙන්ම. ඒක මොකද මේ පොතෙන් උපුටලා ගත්ත එකක් ඉඳන් අනිවාර්යෙන් උඩුකමාවක් දාන්න. හරි ලියාගත්තම අතක් දාන්න. හරි. අනිත් අය ලියනකම් මම චුට්ටක් කතා කරන්නම්. මේ මුළු ගමම අලින්ට යනවා කියන ප්‍රකාශය තමයි අපිට කියන අනාවැකිය ක්‍රමයෙන් සත්‍යයක් වූ ආකාරය පැහැදිලි කරන්න කියලා තමයි අපිට ප්‍රශ්නෙන් කියලා තියෙන්නේ. එතකොට ළමයි මෙතනදී විශේෂයෙන්ම පුතේ අපි අවධානය යොමු කරන්න ඕනේ මේ ප්‍රකාශයට. දැන් මේ ප්‍රකාශය අපිට හම්බ වෙනවා බැද්දේගම නවකතාවේදී මේක මහා ඒක තියෙනවා පුතේ 47 වෙනි පිටුවේ දෙවෙනි ඡේදේ මැද හරියේ තියෙනවා මේ නැන්චෝ හාමි කල්තියා කීවකි. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකොඩ නරක්ගත් කාලකන්නි ගමකි. ළමයින් හා මහල්ලන්ද නැසී යන්නාක් මෙන් ගමත් දැන් නැසී යයි. එහි දැන් ළමයි නූපදී. අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවාට කිසිම සැකයක් නැහැ. ඒතර ඕක තමයි ප්‍රකාශය. එතකොට ඔය ප්‍රකාශය තුළ තියෙනවා ව්‍යංගාර්ථයක්. හැංගිච්ච අදහසක් තියෙනවා. ඒ හැංගිච්ච අදහස අපිට ගන්න නම් මෙන්න මේ සමහර විට මම කියන එක හඬ කොහොමද දන්නේ නැහැ. අද මයික් එක පොඩ්ඩක් අවුල් වෙලා මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙන්නේ. කැම් එකේ මයික් එකෙන් මම කතා කරන්නේ. සමහර විට පැහැදිලිව අහුන්නේ නැති වුණොත් එහෙම මයික් එක ඔන් කරලා අනිවාර්යෙන් අහන්න පුතේ. හරි. මොකද අර මයික් එක වගේ නෙමෙයි මේකට බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්දය ඇදලා ගන්නවා. ඔය බල්ල ගුරුනේ ඒවා එහෙම හිටපුවන් ඇහෙන්නේ හොඳේ. හරි. මේ අලින්ට යනවා. අලින්ට යනවා කියන එකෙන් දැන් මම අහන ඔයාලගෙන් ප්‍රශ්නයක් නේ. අලි ඉන්නේ කොහෙද? අලි කොහෙද ඉන්නේ? ගෙවල් වල ඇති කරනවද? ලොකු කැලෑවල් වල. කැලෑවල් වල. කැලෑවල් වල. ලොකු කැලෑවල් වල. ලොකු කැලෑවල් වල. ලොකු කැලෑවල් වල. ඒ කියන්නේ ලොකු කැලෑවල් වල. අන්න හරි. මනුස්ස වාසයකින් තොර වෙච්ච ඒ වගේම තමයි නිතර නිතර මිනිස්සු යන්න එන්නේ නැති ඒ වගේම තමයි
මහා විශාල ගස් කොළන් වලින් පිරිච්ච මහා රූස්ස කැලෑවල් වල තමයි පුතේ. ඔව් අන්න හරි. අලියැත්තු වාසය කරන්නේ. හරිද? එතකොට බැද්දේගම කියලා කියන්නේ පුතේ කතාව ආරම්භයේදීම ලෙනාඩ් වුල්ෆ් මහත්මයා අපිට කියනවා මේ ගම්මානයේ ගෙවල් 10ක් තිබුණා. ගම්මානයේ ගෙවල් 10ක් තිබුණා. 10න් එක ගෙදරකට උළු හෙවිලි කරලා තිබුණා. පැහැදිලිනේ? එක ගෙදරකට උළු හෙවිලි කරා. ඒ තමයි ගමේ ආරච්චිලගේ ගෙදර. හරිද? ගමේ ආරච්චිලගේ ගෙදර. එතකොට එන්න ගෙවල් සංවර්ධනය වෙලා තනි තට්ටුවල තියෙන ගෙවල් තට්ටු දෙකට ගහලා ඊට පස්සේ පිදුරු පොල්ලතු ඕවා දාපු ගෙවල් වල උළු හෙවිලි කළා. එහෙම සංවර්ධනය වෙච්ච ස්වභාවයක් සමෘද්ධිමත් ස්වභාවයක් කිසිම වෙලාවක බැද්දේ ගම තුල තිබුණේ නැහැ. බැද්දේ ගම සම්පූර්ණයෙන්ම තිබුණේ පුතේ මොකද්ද? එන්න පරිහානිය විතරයි. එන්න පරිහානිය විතරයි. ඒ පරිහානිය මොනතරම් ප්‍රබල වුණාද කියනවා නම් කවදා හරි දවසක වැඩි ඈත කියන්නේ ගොඩාක් දුර යන්න නෙමෙයි මේ ළඟකදීම බැද්දේ ගම අලි ජීවත් වෙන රූස්ස කැලෑවක් බවට පත් වෙනවා කියලා නැන්චෝ හාමි කිව්වා. එතකොට නැන්චෝ හාමිගේ මේ අනාවේකයේ මොනතරම් සත්‍යක් වුණාද කියන එක අපිට මේ බැද්දේ ගම 9 වෙනි පරිච්ඡේදයේ ASCII තියෙන කරුණු වලින්ම කතා කරන්න. මිනිස්සු මැරෙන හැටි ඊට පස්සේ විශේෂයෙන්ම කතාවේ හිටපු කතානායකයෙක් වෙච්ච සිලිඳු මේ බබේහාමි ආරච්චිලවත් ඒ වගේම කවුද මේ ප්‍රනාන්දු මුදලාලිවත් ඝාතනය කරලා නැත්තම් මරලා විර වෙලා හිරේට ගිය හැටි. එතකොට එතනින්ම සිලිඳුගේ කුටුම්බිය විනාශ වෙලා ගිය හැටි. ඊට පස්සේ පුතේ විශේෂයෙන්ම පුංචි වනිකාගේ ජීවිතේ පෞල් ජීවිතේ දෙදරා ගිය හැටි. මොකද බබුන් හිරගෙට ගියා. ඊට පස්සේ බබේහාමි ආරච්චිලා මැරෙනවා. ගමේ නායකයා මැරුණා කියලා කියන්නේ ගමේ මුදුන එතන. එතකොට ගමේ මූලිකයා මැරුණා කියලා කියන්නේ ගම නිකන් අර මුදුන් මුලක් නැති ගහක් බවට පත් වෙනවා. එතකොට එන්න විනාශය ඇරෙන්න එන්න සමෘද්ධිමත් භාවයක් මේ ගම්මානය තුල තිබුණේ නැහැ. එහෙනම් නැන්චෝහාමිගේ අනාවේ කියනුව මේ ගම්මානයේ පුතේ තව වැඩි දවසක් යන කලින් අලි ජීවත් වෙන මහ විශාල වනාන්තරයක් බවට පත් වෙනවා කියන එක තමයි මෙතනදී අපි පැහැදිලි කරලා මේ උත්තරේට ඇතුළත් කළ යුත්තේ. හරි. එහෙනම් අපි කතා කරන ගමන් ලියාගෙන යන් අපි පටන් ගන්නවා මෙහෙම අලුත් ඡේදකින් මෙහෙම ලියමු. අලුතෙන් ආපු අය ලියා ගන්න. ඔව් ඒක තමයි මම මේ මැසේජ් එකක් දැන් මේ කියන්න හදන්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න පුතේ බැද්දේ ගම මිස්මා. බැද්දේ ගම පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. සර් පොඩ්ඩක් ඉන්නවද? හා හරිද? හරි සර්. හරිද? අපි ලියමු එහෙනම්. මෙහෙම ලියමු. සකල සම්පත්තීන්ගෙන් වචන අපැහැදිලි නම් අහන්න මම බෝඩ් එකේ ලියන්නම්. සර් සකල කියනකොට ලයන්න දන්ත නේද? දන්තජ පුතේ දන්තජ. සියලු කියන අදහස නෙන්නේ. සකල සම්පත්තීන්ගෙන් පරිපූර්ණත්වයට පත් නොවූ සකල සම්පත්තීන්ගෙන් පරිපූර්ණත්වයට පත් නොවූ ගම්මානයේකි බැද්දේ ගම. සකල සම්පත්තීන්ගෙන් පරිපූර්ණත්වයට පත් නොවූ ගම්මානයකි බැද්දේ ගම. කතාව ආරම්භයේදීම රචකයා
හුවා දක්වන ආකාරයට රචකයා හුවා දක්වන ආකාරයට හුවා දක්වන ආකාරයට හුවා දක්වන ආකාරයට කියලා කියන්නේ මොකද්ද? වචනේ අහුවිලා තියෙනවා අපිට කලින් විචාරවලදී. හුවා දක්වනවා කියලා කියන්නේ සර් ආයි මුලින් ඉඳලා කියන්න පුළුවන්ද? පුතා කොතනට වෙනකන්ද ලිව්වේ? නෑ සර් මම දැන් මේ රචකයා ඉඳලා පටන් ගත්ත මේ සර් ස්ට්‍රක් වෙලා තිබ්බා. සකල සම්පත්තීන්ගෙන් පරිපූර්ණත්වයට පත් නොවූ සකල සම්පත්තීන්ගෙන් පරිපූර්ණත්වයට නයන මූර්ධජ පරිපූර්ණත්වයට පත් නොවූ ගම්මානයකි බැද්දේ ගම. පරිපූර්ණත්වයට පත් නොවූ ගම්මානයකි බැද්දේ ගම. කතාව ආරම්භයේදී බැද්දේ ගම. ඉතින් නැවතීමේ තිත කතාව ආරම්භයේදීම දෙවනි ඡේදේ මේ සෝරි දෙවනි වාක්‍ය බැද්දේ ගම කියලා අවසන් කරා. ඊට පස්සේ කතාව ආරම්භයේදීම රචකයා හුවා දක්වන ආකාරයට මොකද පුතේ හුවා දක්වනවා කියලා කියන්නේ? ඉස්මතු කරනවා. ඉස්මතු කරනවා. very good. ඉස්මතු කරනවා, පෙන්눔 කුටා කරනවා, දක්වන විදහා දක්වනවා. ඔව් වන්න හරි. විදහා දක්වනවා. ඔය වගේ අදහසක් ගන්න පුළුවන්. බොහොම හොඳයි. හුවා දක්වන ආකාරයට මෙය කැලෑවකින් වට කරගෙන අවසානයේදී කැලයටම යට වී යන දුක්බර ස්වභාවයක් ඉසිලූ කියන්නේ පුතේ දරපු කියන අදහස. උසුරගෙන ඉන්නවා කියලා අපි කියන්නේ. ඉසිලූ ගම්මානයකි කැලයටම යට වී යන දුක්බර ස්වභාවයක් ඉසිලූ ගම්මානයකි. ඒකටම ලියන්න ක්‍රමක්‍රමයෙන් විනාශයට ගියා හැරෙන්න මෙහි කිසිදු කියලා කියන්නේ කිසිම කියන අදහස. කිසිදු පෝෂණීය ස්වභාවයක් නොපැවතුනි
නොපැවතුනි නොපැවතුනි. හරි නේද? අප ප්‍රස්තුතයට අනුව අප ප්‍රස්තුතයට අනුව අප ප්‍රස්තුතයට අනුව අප ප්‍රස්තුතයට අනුව නැංචෝ හාමිගේ අනාවැකියද එයයි. නැංචෝ හාමිගේ අනාවැකියද. නැංචෝ හාමි එක වචනයක්. නැංචෝ හාමිගේ අනාවැකියද එයයි. නැංචෝ හාමිගේ අනාවැකියද එයයි. ඇයද පවසන්නේ සර් නැන්චු හාමිගේ අනාවැකියද එයයි. අනාවැකියද එයයි. අනාවැකියද එයයි. ඇයද පවසන්නේ බැද්දේගම. ඇයද පවසන්නේ බැද්දේගම. ඇයද පවසන්නේ බැද්දේගම. ක්‍රමක්‍රමයෙන් ඒ කියන්නේ පියවරෙන් පියවර වගේ අදහසක්. ක්‍රමක්‍රමයෙන් විනාශ මුඛයට කයන මහප්‍රාණ විනාශ මුඛයට යන බවයි. විනාශ මුඛයට යන බවයි. හරි නේද? નિયમિત පරිච්ඡේදය ඇසුරෙන් මේ පිළිබඳ විමසා බලමු. નિયમિત පරිච්ඡේදය ඇසුරෙන් මේ පිළිබඳ විමසා බලමු. එතකොට මතක තියාගන්න පුතේ, හැමදාම කියනවා වගේ ප්‍රශ්නයකට උත්තරයක් අපි ලියද්දී පළවෙනි ඡේදයේ ඇතුලේ අපි ප්‍රශ්නේ තේරුම් ගත්තායි කියන එකත් පිළිතුරට නිවැරදිව ප්‍රවේශය ගත්තායි කියන එකත් උත්තරේ බලන කෙනාට තහවුරු විය යුතුමයි. තේරුණානේ? එතකොට ඒකෙන් තමයි ඔයාලා පිළිබඳව යම් විශ්වාසයක්, ඔයා පිළිබඳව යම් වගකීමක් පිළිතුරු පත්‍රයේ බලන කෙනා නැත්නම් මේ විචාර ප්‍රශ්නට උත්තරය බලන කෙනා තුළ හිතේ ඇති වෙන්නේ. ඒ නිසා මේ විශ්වාසය අපි පළවෙනි ඡේදයේ තුලින්ම හදන්න ඕනේ. තේරුණානේ? රයිට්. අපි යනවා ඉස්සරහට අලුත් ඡේදයක්. උදේ අලුත් ඡේදයක්. බැද්දේගම විනාශ මුඛයට යෑමේදී සර් අලුත් ඡේදයක් නේද? අලුත් එකක් පුතේ. ඔව්. අලුත් එකක්. බැද්දේගම විනාශ මුඛයට යෑමේදී
හරිනේ. යෑමේදී රචකයා එහි ජීවත්ව සිටියවුන්ගේ චරිතවල ස්වභාවය ඒ වෙනුවෙන් බලපාන අයුරු අපූරුවට විදහා පෙන්වයි. මේ ජීවත්ව සිටියවුන්ගේ ලියාගන්න පුතේ. ජීවත්ව සිටියවුන්ගේ චරිතවල ස්වභාවය ඒ වෙනුවෙන් බලපාන අයුරු ලිපොයි ලියන්න එපා. මම අර දුවට ආයි කියන්නේ බලපාන අයුරු අපූර්වට විදහා පෙන්වයි. හරිද පුතේ? හරි පුතේ. මේ දැන් හැමෝම ලියන්න. මේ කලිනා හාමිගේ චරිතය විද්‍යමාන කර ඇති අන්දමයි. නාසික්කේ අනුනාසික්කේ එහෙම තාම කියවෙන්නේ නැහැ හරියට. තාම සම්ප්‍රදිශාව තියෙන නිසා. ඒ නිසා එහෙන්නේ නැති වචනයක් තිබ්බොත් අහන්න. විද්‍යමාන කර ඇති අන්දමයි. හරි. දැන් පුතේ උතන කියන්නේ බැද්දේගම නවකතාව තුල බැද්දේගම කියන ගම්මානය විනාශයට යන බව රචකයා ඉදිරිපත් කරන අවස්ථා කීපයක් මේ කතාව ඇස්සේ තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ගහක් ගත්තොත් ඒ ගහේ ලස්සනට අතු ඉති බෙදිලා ගිහිල්ලා. ඒ වගේ බැද්දේගම විනාශය කියන මාතෘකාවත් එක්ක බැලුවොත් එහෙම ළමයි එක එක පැතිකඩවල ඔස්සේ රචකයා බැද්දේගමේ විනාශය අපිට පෙන්වන්න කරනවා. දැන් එක පැත්තකින් ගමේ ගෙවල් අඩු වෙනවා කියන්නේ මොකද්ද ළමයි? සම්පූර්ණයෙන්ම ගම නැති වෙනවා කියන එකනේ.
එතකොට ගමේ දියුණුව නෙමෙයිනේ පුතේ. ගමේ පරිහානියනේ. ඒක එකක්. ඊට පස්සේ ගම්මානයේ තුල ජීවත් වෙන මිනිස්සුන්ගේ දෛනික මරණ සංඛ්‍යාව එන්න වැඩි වෙනවා කියලා කියන්නේ. එක උණ සාගතයක් ආවොත් උණ වසංගතයක් දැන් ඒ කාලේ වසංගත රෝග තිබුණානේ. දැන් ඔය අපි අහලා තියෙනවා මැලේරියාව කියලා. අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. එතකොට ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් ඔය උෂ්ණ කලාපවල වියලි කලාපවල පුතේ වසංගත විදිහට තමයි ආවේ. දැන් මේ දවස්වල දැන් මේ රටේ තියෙන වසංගතය මොකද්ද? කොරෝනානේ. කොවිඩ් රැල්ලනේ තියෙන්නේ. එතකොට ඒකෙන් පුතේ මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ යම් අප්ඩේට් එකක් වෙනවා. ඔබේ වචනෙන් කිව්වොත්. කියන්නේ අලුත් වීමක් වෙනවා. එතකොට යම් කොට්ටාසයක් මරණයටපත් වෙනවා අපි නොසිතූ මොහොතක. ඊට පස්සේ තවත් කොටසක් ඉතිරි වෙනවා. එතකොට ඔය කියන හම්බන්තොට දිස්ත්‍රික්කය තුල ඔය කියන බැද්දේගම කියන ගම්මානයේ ආශ්‍රිතව තිබිච්ච පරිසරය තුල ඔය මැලේරියාව වගේ මහා භයානක වසංගත රෝග තිබිලා තියෙනවා. ඒතර මේ කොරෝනා වගේ ඒවත් ඒ දවස්වල තිබිච්ච හොඳ ප්‍රසිද්ධ ලෙඩ. මේකෙන් මොකද වෙන්නේ? දෛනිකව මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩි. එතකොට බැද්දේගම කියලා කියන්නේ ස්පිරිතාලයක්වත්, ෆාමසියක්වත්, ඊට පස්සේ චැනල් සෙන්ටර් එකක්වත්, ඒ වගේම ඩිස්පෙන්සරියක්වත් කිසිම දෙයක් තිබිච්ච තැනක් නෙමෙයි. මොනවා හරි ලෙඩක් දුකක් හැදුනොත් ඒක ඒ විදිහටම සනීප වෙන්න ආරිනව හැරෙන්න වෙන කිසිම විකල්පයක් ඒ මිනිස්සුන්ට නැහැ. පුංචි ළමයි අද ඉපදිලා හෙට මැරි වෙනවා. හෙට මැරෙනවා, හෙට නැති වෙනවා. ඒකට කරන්න විකල්ප ක්‍රමයක් තිබ්බේ නෑ මිනිස්සුන්ට. ඒ නිසා බැද්දේගම නවකතාව තුළ රචකයා මිනිස්සුන්ගේ චරිතවල ස්වභාවයත් අරගෙන දැන් මම ඔන්න එකක් කිව්වේ ගෙවල් දොරවල් විනාශ වීම තුලින් බැද්දේගමේ විනාශය වෙන්නුම් කරනවා. මිනිස්සු මරණයටපත් වීම තුලින් බැද්දේගම විනාශය වෙන්නුම් කියන්නේ. මේ සෑරේ ඔවුන්ගේ ඒකාකාර ජීවිතයක් තිබින්ද චේතනා ශක්තියයි කල්පනා ශක්තිය මිලිනව යනව නේද? ඔව්. ඒ කියන්නේ එයාලට අලුතෙන් හිතන්න අප්ඩේට් වෙන්න කිසිම දෙයක් නැහැ. එයාලගේ තිබුණේ එකම දේ. උදේ නැගිට්ටා හේනට ගියා මොනවා හරි ඔය හිටවල තියෙන දෙයකට වතුර තියනවා වතුර ටිකක් දැම්මා. නැත්තම් වැස්ස වහී කියලා හිතුවා. ඊට පස්සේ ඒක දිහා බලාගෙන හිටිය හැන්දෑව වෙනකන් ගිනිච්චාලයක් මොනවා හරි තම්බලා කෑවා. ආයෙ හැන්දෑව වෙනකොට ආවා. ඊට පස්සේ ඔහේ බලාගත්තත් බලාගෙන හිටියා. ඒගොල්ලෝ කරපු එකම දේ තමයි වඳුරෙක් වගේ අතර පිටිපස්සට දාලා කොන්ද කහ නිකරටත් තියාගෙන බලා හිටපු. ඊට පස්සේ රෑ නිදා ගන්න මොනවා හරි කාලා ආයෙ උදේ නැගිටිනවා. ඕක තමයි ඒගොල්ලන්ගේ දෛනික ජීවිතය. එතකොට සමෘද්ධිමත් භාවයක් නිර්මාණය වෙන්න පුතේ මේගොල්ලන්ගේ ජීවිතවල කිසිම ආලෝකමත් ස්වභාවයක් තිබුණා. ඒ නිසා රචකයා හරි අපූර්වට මේ බැද්දේගමේ විනාශය ගැන කතා කරද්දී කලිනාමිගේ චරිතය හරි අපූර්වට අපිට පෙන්වනවා. සුපිරියටම පෙන්වනවා. ඒ කියන්නේ සමස්ත බැද්දේගම ගෑනු පද්ධතියම කලිනාහාමි නැමැති චරිතය තුලින් රචකයා හරි අපූර්වට ඉදිරිපත් කරනවා. එතකොට පුංචි මණිකාගේ චරිතය තුලිනුත් කාන්තා පාර්ශවය පෙන්වුම් කරලා තියෙනවා. හැබැයි අර වයසට ගිය වයෝවෘද්ධ වෙච්ච අඩපණ වෙච්ච ක්‍රියාකාරීත්වයේ මන්දගාමී වෙච්ච කාන්තා සමස්ත කාන්තා පද්ධතිය කලිනාමිගේ චරිතය තුලින් රචකයා ඉදිරිපත් කරනවා. එතකොට ඒ ඉදිරිපත් කරන ස්වභාවය තුලින් පැහැදිලිවම අපිට පේන්න තියෙනවා මොකක් කියලාද? නැන්චෝ හාමි කියපු අනාවැකිය ආයේ සුපිරියටම හරි කියලා. මොකක්ද? නැන්චෝ හාමි කිව්වා මේකම කවදාරි දවසක වණපත් වෙනවා. එතකොට ගමේ ඉන්න ගැහණු අවුරුදු 50ක් වෙනකොට සාමාන්‍යයෙන් අද අපි දකින අපේ අවුරුදු 70 80 90 වෙච්ච ආච්චිලගේ ස්වභාවය අවුරුදු 50 කාන්තාව ගාව තිබුණා. එතකොට මේ ගම තුල කිසිම කෙනෙක් ජීවත් වුණේ නැහැ පරමාංශ භුක්තිය. දැන් ඔය කාල වෙනකොට සාමාන්‍යයෙන් අවුරුදු 90 කියන එක සාමාන්‍ය වයසක්. ඔය කාල වෙනකොට අවුරුදු 85 90 95 100 වෙනවා කියන එක. සාමාන්‍ය දෙයක් නේ. දැන් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ අම්මලා තාත්තලා උනත් සමහර විට අවුරුදු 80 90 ජීවත් වෙච්ච අය ඉන්නවනේ. දැන් අපෙත් ඉන්නවා. ඉතින් අන්නේ වගේ ඒ කාලේ වෙනකොට අනිවාර්යෙන් 85 90 95 100 ෂුවර්ම තමයි ඉතින්. කිසිම ලඩක් දුකක් නෑ. හැබැයි පුතේ බැද්දේගමටයි මේ දේ උනේ. බැද්දේගමේ පේන තෙක් මානික තිබුණේ පැහැදිලිව සමෘද්ධිමත් භාවයක් නෙමෙයි සම්පූර්ණයෙන්ම එන්න ඍණාත්මකව පල්ලහැට යන ප්‍රතිශතයක් තමයි තිබුණේ. ඇයි ඒ බැද්දේගමේ තරම්ම විනාශ මුඛයට ඇදලා ගිය නිසා. ඒක තමයි මෙතනදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කළ යුත්තේ. හරි. එතකොට පුතේ කවුද මේ කලිනාමිගේ චරිතය කොහොමද මේකට යොදාගත්තේ කියන එක අපි කතා කරමු. පුංචි උදාහරණයක් අරගෙන 45 වෙනි පිටුවට යන්න. 45 වෙනි පිටුවේ
පුතේ මං වේටින් රූම් එක අයින් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ එනකොට ඔයාලගේ නමින් වෙන්න මේ මොකද ඔයගොල්ලෝ සිග්නල් ප්‍රශ්නත් එක්ක කට් වෙලා එනකොට මං මෙතනින් ඇඩ්මිට් දුන්නොත් එහෙම තව වෙලාවක් යනවනේ. එතකොට ඒ නිසා මේ ඔයාලා එනකොට නමින් වෙන්න, වෙනත් නම් වලින් එන්න එපා. යූසර් නේම් එක අනිවාර්යෙන් දාගෙන මෙන්න. හරි. චුට්ටක් ඉන්න. alright. පුතේ දෙවෙනි ඡේදයට යන්නකෝ. දෙවෙනි ඡේදේ හරිද? දෙවෙනි ඡේදේ පටන් ගන්න දැන් කර්ලිනා හාමිගේ කියලා. ඇඟිල්ල තියාගෙන පල්ලහැට යන්න මම ගණන් කරලා කියන්නම්. පල්ලහැට යන්න 1 2 3යි පොඩින එතන උද්ෘත දෙකම ගන්නත් පුළුවන් හැබැයි. කමන්නේ 4යි 5යි 6යි. 6 වෙනි රූ වලට යන්න. sorry 6 නෙමෙයි 5. පස්වෙනි එකේ පස්වෙනි එක පටන් ගන්න කීයේය ලැම වියලී ගොසින හම්බුණා නේද? ඒක දිගේ ඉස්සරහට යනකොට අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම එකක් මාක් කරගන්න. මේ ගම්වල ගැහණියක් අවුරුදු 30 40 වන විටත් මැහැල්ලකි. මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහණියක් හෝ පරමාංශ වැළඳීමේ සමත් නොවේ. හොයාගන්න බැරි වුණ කවුරු හරි ඉන්නවනම් කියන්න. උද්ෘතයේ මෙන්න මෙතන ඉඳන් මේ ගම්වල ගැහණියක් අවුරුදු 30 40 වන විටත් මැහැල්ලකි. මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහණියක් හෝ පරමාංශ වැළඳීමේ සමත් නොවේ. හම්බුනේ නැති කවුරුවත් නැහැ නේ. හොයාගත්තා නේද? ඔව් සර්. හරි පුතේ. උඩුකමාවක් දාලා පෑන වෙනස් කරලා ටක් ගාලා ඔක ලියාගන්න බලන්න. හරි පුතේ. ලේලි උරුණා මතක් දාන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පුරුද්දක් විදියට තියාගන්න උතුරුතල ලිව්වට පස්සේ ආයෙත් පාරක් බලන්න චෙක් කරලා. ඉස්පිලි පාපිලි එහෙම වෙලාද ඊට පස්සේ විරාම ලක්ෂණ ආදී එහෙම වෙලාද ඒවත් අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. දැන් ඔය උදාහරණේ පුතේ අපිට මේක වුණත් ප්‍රමාණවත්. අර මෙහි කිසි මිනිහෙක් හෝ ගැහණියක් හෝ පරමාවශ්‍ය වැළඳීමේ සමත් නොවේ කියන එක. නමුත් ඕගලන්ට
කොහොමත් අපි දැන් බෙද් දෙකම පළවෙනි ප්‍රශ්නේ ලියන්නේ. ඒකිට ටිකක් මේක ඇඟට වදින්න ඕනේ ඉඳ තමයි මම ඔය උදුරු තේ ටිකක් දික් කරලා දුන්නේ. තව ලියන ඉන්නවද පුතේ? කවුද ඉන්නේ? ඉස්මා ලියනවා දා ලියන්නකෝ. හරි නේද? මම හිතනවා හැමෝම හරි ඇති කියලා. හරිනේ. හරි. පුතේ එතකොට ඔතන පොඩක් බලන්න දැන් නැන්චු මේ කවුද කලිනාහාමිගේ චරිතය ඇසුරු කරගෙන තමයි රචකයා ඕක අපිට ඉදිරිපත් කරන්නේ. දැන් කලිනාහාමිගේ චරිතය තුළ තියෙන වෙනස්කම් ටික හරි අපූර්වවට රචකයා මේ ඡේදය තුළදී ඉදිරිපත් කරනවා. අර විශේෂයෙන්ම නිරිත දිග තද සුළඟට ඇඹරවිලා ගිය ගස් කොළන් ඇඹරිලා ගිය ස්වභාවයක් මේ කලිනාහාමිගේ ශරීර ලක්ෂණ තුළ තිබුණා. එතකොට ඒ ශරීර ලක්ෂණ වලින් පෙන්눔 කරන්නේ ලස්සන සුන්දර සුකුමාල තරුණ කතකගේ ස්වභාවයක් නෙමෙයි. වයසට ගිහිල්ලා ප්‍රාණවත් ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා සජීවී ස්වභාවය වියකිලා ගිහිල්ලා ඇවිදින පඹයෙකුගේ ස්වභාවයට හුස්ම ගන්න පඹයෙක් වගේ වැඩප්පලක් හරියට කරගන්න බැරුව නිකන් මේ ඇවිදින ස්වභාවයක් තමයි කලිනාහාමිගේ චරිතය තුළ රචකයා හරි අපූර්වට ඉදිරිපත්. එතකොට ළමයි මතක තියාගන්න ඔන්න ඔය කියන අවස්ථාව අපි උදාහරණයට යොදා ගත්තේ මොකක්ින්දද මේ ගම්වල ගැහණියක් අවුරුදු 30 40 වෙන විටත් මැහැල්ල. එතකොට තියෙන්නේ අවුරුදු 30 40ක් වෙනකොට මැහැල්ලක් නම් අවුරුදු 50ක් වෙනකොට මරණයටපත් වුණා කියන එක. ඒතර අවුරුදු 50ක්වත් දීර්ඝායුෂ ඉඳින්නේ නැත්තම් ඔවුන්ගේ පරපුර කොහොමද අරගෙන යන්නේ? ඔවුන්ගේ પરම්පරාව කොහොමද අරගෙන යන්නේ? එතකොට කවදාවත් ඒකේ ඉන්න කිසිම කෙනෙක් ඒකේ ඉන්න වයසක ගිය කෙනෙක් තමන්ගේ දරුණු මුණුබුරු මිනිබිරියන් දකින්නේ නැහැ. අවුරුදු 30 40 වෙනකොට වයසට යනවා නම් ඒගොල්ලෝ අවුරුදු 45 50 වෙනකොට මිය දෙනවා නම් දැන් කලිනාහාමිගේ වයසත් අවුරුදු 50යි. මේ හැබැයි යාගේ පෙනුම මොකක් වගේ? අවුරුදු 70ක 80ක වයසට ගිය ආච්චි කෙනෙක්ගේ ස්වභාවය තමයි යාගේ චරිතය තුළ පෙනුනේ. එහෙනම් මේ අවස්ථාව තුළින් අපිට පෙන්වු කරනවා නැන්චෝහාමිගේ අනාවැකිය තුළ තිබෙච්ච කාරණාවක් මේ අවස්ථාව තුළින් අපිට එකහෙලාම ඉස්මතු කරන්න පුළුවන්. ඒක තමයි අපි මෙතනදී try කරන්නේ. right. අපි යනවා අලුත් ඡේදයකට මේ විදිහට අපි කතා කරමු ගැන. නැන්චෝහාමිගේ අනාවැකිය ඔය නැන්චෝහාමිගේ අනාවැකිය කියන කාරණාවෙන් අපි පිට යන්නෙම නෑ. හොඳට මතක තියාගන්න. අපේ ප්‍රශ්නේ ඒක. ඒක ඔළුවේ තියාගන්න ඕනේ. හරි. නැන්චෝහාමිගේ අනාවැකිය සපත කරන්නට සපත තයන මහ ප්‍රාණ නැත්නම් සනාත කරන්නට කියලා දැම්මත් කමක්. සපත සර් දැන්ට පිටු කීයක් ලියලා දෙනවද සර්? එහෙමනම් මට කියන්න බෑ. ලියපු කෙනෙක්ම තමයි අහන්න ඕනේ. මොකද්ද ගැටලුව උනේ වාට? නෑ සර් මේ ඩේටා වැඩ කරන්නෙම නැතුව ගියා මේ සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරුව ගියා. ඔයා කොතනින්ද නතර කරලා තියෙන්නේ ලියලා? අවසානට ලියලා අනාවැකියද එයයි
අනාවැකියද එයයි. ඊට පස්සේ ඒ ඔය කියන්නේ පුතේ පළවෙනි ඡේදය. එතකොට සාමාන්‍යයෙන් රූල් ඔව් සර් එච්චරයි කියලා තියෙනවා. ඔව් කීයක් විතර ගිහිල්ලාද පුතේ? මට චුට්ටක් උදව් කරන්න. රූල් 14ක් ගිහිල්ලා රූල් CRද normalද? CR හරි. CR එකේ රූල් 14ක් විතර ගිහිල්ලා තිනවා. 15ක්ම තියන්න ඔයාගේ කාන්ටත්. සර් thank you. හරි පුතේ. නැන්චෝ හමිගේ අනාවැකිය සපතහ කරන්නට හරි 14යි නේ. නැන්චෝ හමිගේ අනාවැකිය සපතහ කරන්නට මෙකී අවස්ථාව නැත්තම් මෙම මෙකී අවස්ථාව කියලා ලියන්නකෝ. මෙකී අවස්ථාව සැබවින්ම අනුබලයක් ලබා දෙයි. බැද්දේගම ජීවත් වන්නන් නැත්නම් ජීවත් වන්නන් කියන වචනේ තමයි හරියටම ගැලපෙන්නේ උතන්ට. ජීවත් වන්නන් සර් බැද්දේගම ජීවත් වන්නන් කිසිදු කාලයක පරමායුෂ පරමදන ආයුෂ කියන එක තමයි පරමායුෂ වෙලා තියෙන්නේ. පරමායුෂ ශයන මූර්ධජ භුක්ති වින්දේ නැත. භුක්ති කියනකොට කියන්න මහ ප්‍රාණ භුක්ති වින්දේ නැත. වර්ෂයෙන් වර්ෂය නැත්නම් වසරින් වසර ඕන එකක් ලියාගන්න. වර්ෂයෙන් වර්ෂය හරි වසරින් වසර හරි. වර්ෂයෙන් වර්ෂය ඔවුන්ගේ ආයුෂය කෙටි වූ විනා මේ විනා කියන්නේ මොකද්ද ළමයි? විනා කියන්නේ එක. විනා කියලා කියන්නේ හේතුවෙන් ටිකක් ළඟට ආවා. තව චුට්ටක් try කරමු. කෙටි වූ විනා. කෙටි වූ නිසා කියන එක නිසා ඔව්. කෙටි වූ හේයින් කෙටි වූ නිසා කෙටි වූ හේයින් කියන්නකෝ තේරෙනවා. කෙටි වූ මිසක කෙටි වූ මිසක
කෙටි වූ විනා දිගු කලක් ළඟින්ම යනවා මෙන්න මේ දෙක. කෙටි වුණා හැරෙන්න. කෙටි වුණා මිසක. අපි කියන්නේ මේ එයා කෑ ගහනවා විතරයි. එයා කෑ ගහනවා හැරෙන්න වැඩක් කරන්නේ නෑනේ. එයා කෑ ගහනවා මිසක වෙන වැඩක් කරන්නේ නෑනේ. තේරුණාද? අන්න ඒ වගේ අදහසක්. විනා හැරෙන්න මිසක වගේ අදහසක් එන්නේ. වාක්‍ය ලියමු ත්‍රාවලට පැහැදිලි. ඔවුන්ගේ පරමායුෂයේ කෙටි වූ විනා දිගු කලක් නිසා කියන එකත් ගන්න පුළුවන්. නිසා කෙටි වූ බව. සුජීවත් කියන්නේ ඇයි? ඔකට දාන්න පුළුවන් ජීවත් කියලා. ඇයි සොයන්නක් දාලා තියෙන්නේ? වැරදිලාද? අර්ථය තව වැඩි කරන්න. වැඩි කරා. ඒ කියන්නේ ඉතාමත් හොඳින් ජීවත් වෙන්න කියන අදහස. සූපසර්ගේ. පසන් සුපසන්. පිරිසිදු සුපිරිසිදු. මිහිරි සුමිහිරි. හරි. සුජීවත් ඌයේ නැත. සුජීවත් ඌයේ නැත. සුජීවත් වූයේ නැත. හරි. එතකොට දැන් පුතේ ඔතනින් අපි පැහැදිලිවම කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ඒගොල්ලන්ගේ තිබිච්ච පරමායුෂය කෙටි වුණා හැරෙන්න. ඒගොල්ලන්ගේ ජීවිතය තව තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්න ආයුෂ දික්ුණේ නැහැ. එතකොට සුජීවත්ව කාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එන්න විනාශයම තමයි. සුජීවත් වූයේ නැත. එනිසාවෙන්ම බැද්දේගම එනිසාවෙන්ම බැද්දේගම අලින්ට යාමට කියලා ලියන්න. අලින්ට යාමට බාධාවක් වූයේ නැත. ඌයේද හොඳේ යයන්න යේ ඌයේද නැත. හරි. එතකොට අපි අර ප්‍රශ්නයට අදාළ කාරණාව හැම ඡේදයකදීම ඉස්මතු කරන්න ඕනේ. හොඳේ. ඒක මතක තියාගන්න. හරි. අපි යනවා ඉස්සරහට අලුත් ඡේදයකට. ගම්මානයේ සිටි සැවොම විනාශ මුඛයට ගිය අතර විනාශ මොකක්ද එන ෂයන්න විනාශ කියනකොට විනාශ ආන් ගයනු කියලා ඉවලා
මොකද කියන්නේ ඒකට? තාලුජ. 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 තාලුජ මූරුදති දන්ත ජෙච්චරයි තියෙන්නේ. ගම්මානේ සිරිසවම විනාශ මුඛයට ගිය අතර 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 වේදනාවෙන් මිරිකී වේදනාවෙන් මිරිකී වේදනාවෙන් මිරිකී චේතනා ශක්තියෙන් හීන වී චේතනා ශක්තියෙන් හීන වී චේතනා ශක්තියෙන් හීන වී හීන වී කල්ගේ වූ බව කල්ගේ වූ බව කල්ගේ වූ බව කල් ගෙවූ බව රචකයා උද්දීපනය කරයි රචකයා උද්දීපනය කරයි සර් ගම්මානයේ සිටි සැවුම ගම්මානයේ සිටි සැවුම ඔයාට වේගෙ වැඩිද සදෙව් නැත්නම් කනෙක්ෂන් අවුලද නෑ සර් මේ ස්ටක් වුණා සර්. දැන් වේගෙ වැඩි නම් කියන්න හොඳේ මොකද එක එක්කෙනාගේ සිග්නල් ප්‍රශ්න තියෙනවනේ එතකොට කනෙක්ෂන් එක හොඳටම තියෙනවා නම් අවුලක් නැහැ කවුද මේ නවෝදයව කියමුද වාක්‍ය කොතන ඉඳලාද සර්? ඒක සම්පූර්ණ කියන්න පුතේ ගම්මානයේ සිටි සැවුම එතන මම මගේ නෝට් එකේ මම පොඩි වෙනසක් කරා ඒක ගම්මානයේ සිටි සැවොම විනාශ මුඛයට ගිය අතර ගම්මානයේ සිටි සැවුම විනාශ මුඛයට ගිය අතර ගිය නාවෙන් මිරිකී ගිය අතර වේදනාවෙන් මිරිකී ඊට පස්සේ චේතනා ශක්තියෙන් හීන චේතනා ශක්තියෙන් හීන වී චේතනා ශක්තියෙන් හීන වී කල් ගෙවූ බව රචකයා උද්දීපනය කරයි. කල් ගෙවූ බව රචකයා උද්දීපනය කරයි හරි නේද රචකයා උද්දීපනය කරයි හරි සර් thank you. හරි පුතේ 46 වෙනි පිටුවේ නිතරම පාහේ තමාටම යම් දේ කොඳුරා ගන්නා ඔව්හු කෑම කති කියලා තියෙනවා චූටි පේලි තුනක ඡේදයක් හම්බුණා නේද ඔව්නේ ඒකේ පුතේ දෙවනි පේලියේ අන්තිම වචන දෙක ගන්න උන් ජීවත් කියලා පටන් ගන්නවා දෙවනි පේලියේ අන්තිම වචන දෙක එතන ඉඳන් තමයි උද්ෘතේ පටන් ගන්නෙ උන් ජීවත් වන වූයේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතේ සන්ධ්‍යා සේයා වේ හම්බුණා නේද හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියන්න සර් ආයි චුට්ටක් කියන්නකෝ. පුළුවන් පුතේ 46 වෙනි පිටුවේ ඡේදයක් තියෙනවනේ චූටි ඡේදයක් පේලි තුනක නිතරම පාහේ තමාටම කියලා. ඒකේ දෙවෙනි පේලියට ගියාම දෙවෙනි පේලියේ අන්තිම වචන දෙක. උන් ජීවත් කියලා වචන දෙකක් තියෙනව නේද? උන් ජීවත්. එතන ඉඳන් පුතේ මේ වාක්‍යය අවසන් වෙනකම්ම ලියා ගන්න. උන් ජීවත් වනුයේ වේදනාව පවා හොඳ හැටි නොදැනෙන ජීවිතයේ සන්ධ්‍යා සේයාවේය.
හරිද හම්බුණාද? හරි සර්. හරි පුතේ. ඕකෙත් කුඩුකම අනිවාර්යෙන් දාන්න. පෑන වෙනස් කරන්න. සර් කියන්න පුතේ. සර් අලින්ට යාමට බාධාවක් වේද කියන පස්සේ ඊට පස්සේ මොකද කිව්වේ? අපිට පැහැදිලි නෑ කියපේ. අලින්ට යාමට බාධාවක් වේද? බාධාවක් ඌවේද නැත. අර කලින් ඡේද නේද? ඔව් සර්. ඔව් බාධාවක් ඌවේද නැත. එහෙම නේද මං කිව්වේ හිරුනි? ඔව් සර්. හරි. බාධාවක් ඌවේද නැත. සර් ඊට පස්සේ මොකද කිව්වේ? ඊට පස්සේ නම් වාක්‍ය දෙකක් විතර කිව්වා. ඒ ලියා ගන්න බැරුණාද ඒ ටික? ඔව් සර්. එතනට රූල් කීයක් අපි තියන්න ඕනේද පුතේ? 2යි සර්. රූල් 2යිද කියේ? ඔව් සර් 2යි. එතනට රූල් දෙකක් තියාගන්නකො මං අර ඉස්සර සදෙව්ට කියපු වාක්‍ය මං හිතන්නේ. තියාගා. ඒක තියාගන්නකො එහෙමද? තියලා උදුරු තියලා යන්න පුතේ. මොකද මම නෝට් එකේ පොඩි වෙනසක් කරා මේ ඒකයි. සම ක්‍රමක්‍රමයෙන් විනාශ මුඛයට ගිය අතර මතක නැහැ. හරි. ලිව නේද උද්ෘතය හැමෝම? ඔව් සර්. හරි. ඔව් සර්. හරි පුතේ. එතකොට දැන් මේ මෙතන කියන්නේ සාමාන්‍යයෙන් මේ දැන් මට මතකයි මේකට පාඩම් පටන් ගන්නකොට හිරුනිත් ලස්සන කතාවක් කිව්වා. අර චේතනා ශක්තියක් නැතුව කල්පනාවක් නැතුව නිකන් ඔහේ හිටියක්. ඒතකොට ඒකත් ඒ බැද්දේ ගම නව කතාවේ විනාශයට එක්තරා හේතුවක් බවට පත් වුණා. මොකද මිනිස්සුන්ගේ කිසිම අප්ඩේට් ගතියක් කිසිම අලුත් විදිහට හිතන්නේ නැහැ. එතකොට එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? හැමදාම පුතේ අර ඒකාකාරී කරත්තෙන් යනකොට කවදාරි දවසක කරත්ත විනාශ වුණාට පස්සේ අලුත් කරත්තයක් ඒගොල්ලන්ට හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී ඒගොල්ලන්ගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ උදාහරණය ගත්තේ නැන්චුවාමික ප්‍රකාශයට තවත් සනාථ කිරීමක් බවට පත් කරන්න. අපි යනවා පුතේ මෙන්න මෙහෙම විස්තරයක් තියන චූටි විස්තරයක් තියෙනකොට බාල තරුණ මහලු කාහටත් බාල තරුණ මහලු කාහටත් උරුම වූයේ සමෘද්ධිමත් ජීවිතයක සමෘද්ධිමත් ජීවිතයක
ස්වභාවයක් නොවේ. ස්වභාවයක් නොවේ. ජීවිතං අනියතං ඉරක් මරණං නියතං. ඉරක් කියලා එහෙම නෑ ඒ ගාථාවේ. ඉරක් ගහන්න ඕනින්ද මං කිව්වෙන්නේ. ජීවිතං අනියතං මරණං නියතං. මොකක් අහලා තියෙනවද මේක? ජීවිතය අනියතයි මරණය නියතයි. වන්න හරි. ඕක දැකලා තියෙන වැඩිපුරම කොහෙදද? කොහෙද? මලගෙවල් වල මලගෙවල් වල. මලගෙවල් වල. ඔව් අනිවාර්යෙන් ඔන්න හොඳ ප්‍රශ්නයක් කියවරන්ස. උඩුකමා දැමිය යුතුමයි. ජීවිතං අනියතං මරණං නියතං. යන බුදු වදනට අනුව වැද්දේගම වැසියෝ පියවරෙන් පියවර සනාතන ධර්මතාවයට සනාතන පොදු ධර්මතාවයට කියලා කියනවා. සනාතන පොදු ධර්මතාවයට මුහුණ දුන්හ. මම දාලා තියන්නම් පුතේ ක්ලාස් එකේ ඉවරන ගාම නම් අප්ලෝඩ් කරන්න බැරි වෙයි. මේ මොකද අර තව ක්ලාස් එකක් තියෙනවනේ 11ක. يعني මේ 11ක. ඒකට ඒක ඉවර කළා මම දාලා තියන්නම් කොහොමද? හරි. පොදු ධර්මතාවයට මුහුණ දුන්න. නැංචුවාමිගේ ප්‍රකාශයද මෙයම නොවන්නේද? නැංචුවාමිගේ ප්‍රකාශයද මෙයම නොවන්නේද? අර දැන් ਵਿਚාරයක් කිව්වට පස්සේ විචාරශීලී වෙන්න ඕන. දැන් හිතන්නකෝ මෙහෙම කොත්තුවක් ගන්නකො. හැමෝම කාලා තියෙන හැමෝම කන කෑමක් නේ. මල ජරාවිති පිටි හඩුව නේද? එතකොට ඕකේ එක දෙයක් කියලා පෙන්වන්න දෙයක් නෑනේ. ඈ එක දෙයක් කියලා පෙන්වන්න දෙයක් තියෙනවද බලන්න. දැන් කතාවට අපි කියන කොත්තුවක් වගේ කියලා. ඇයි ඒ? හැමදේම මික්ස් වෙලා තියෙන්නේ ඕක. දැන් මික්ස් රයිස් එක ගන්නකො ඒකත් එහෙම. ඒතර අන්න ඒ වගේ විචාරයක් වුණාම පුතේ ඒකාකාරී විදිහට ගලාගෙන යන්නේ නැතුව අපේ මතය විචාරය යස ඉදිරිපත් කරාට කිසි ගැටලුවක් නැහැ.
ප්‍රශ්නාර්ථ ලකුණු දාලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒක අපිට කරන්න පුළුවන්. දැන් ඒ නිසා අව නිතර ආයි බලනකොට එහෙම හැඩ ගැහෙන. හරි. අලුත් ඡේදයකට අපි යනවා. මෙහෙම ලියමු. අලුත් ඡේදයක්. හරිනේ. සිලිඳුගේ වෙඩි පහරින් සර් අලුත් ඡේදයක්ද? අලුත් ඡේදයක් ඔව් හිරුනේ. සිලිඳුගේ වෙඩි පහරින් සිලිඳුගේ වෙඩි පහරින් බබේහාමිගේ මරණය සිදු වූ පසු බබේහාමිගේ මරණය සිදු වූ පසු බැද්දේ ගම තිබූ ගෙවල් එකින් එක ඒ කියන්නේ එකින් එක එකක් එනකොට තව එකක් කියන එක. එකින් එක විනාශයට ඇදී යන්නේ නෙන්චෝහාමිගේ ප්‍රකාශය මොනවට සනාථ කරමිනි. මොනවට කියන්නේ මොකද්ද? මනාවට මනාවට කියන එක. මනාවට මොනවට සනාථ තයන මහ ප්‍රාණ සනාථ කරමිනි. මේ බබේහාමිගේ නිවස කැලෑපත් වූ ආකාරයයි. ටෝච් එකක් එහෙම ගන්න අතට මොකද සත්තු එහෙම ඉන්න පුළුවන්. බබයාමිගේ ගෙදර දැන් කැලෑපත් වෙලා තියෙන්නේ. ටෝච් එකක් එහෙම ගන්න කරවල වෙලානේ. ටෝච් එකත් අරගෙන යන්නකො 46 වෙනි පිටුවේ ඡේද 3යි තියෙන්නේ. ඡේද 3න් යටම තියෙන ලොකු ඡේදයක්. ඒකේ යටම රූලේ ඉඳන් උඩට උදේ කියන අනිත් පැත්තට යන්න ඕනේ. උඩට යන්න ඕනේ දැන්. ඔන්න උඩට ගනින්න 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 9 වෙනි රූල කොහොමද පටන් ගන්නේ? හම්බුණාද? මේගේ වනයේට මේගේ වනයේට ඔව්. ඒ වාක්‍යය එහෙම ලියාගන්න උදේ. මේගේ වනයේට විරුද්ධව දිග සටනක යෙදී සිටිනසේ පෙනින. එච්චරයිද සර්? එච්චරයිනේ. මේගේ වනයේට විරුද්ධව දිග සටනක යෙදී සිටිනසේ පෙනින. උද්ෘත
හරි පුතේ. මම රෙකෝඩින් එක දාලා තියන්නම්කෝ ගෲප් එකට. හරි නේද? මං හිතනවා හැමෝම ලියන්න ඇති කියලා. හරි. ඒකේ පොඩි විස්තරයක් තියෙන එකත් ලියලම අපි යන් මේ කතා කරන්න. අලුත් ඡේදයකට යන්කෝ. හරි. උළු සර් පොඩ්ඩක් හරි පුතේ හරි. ලියා ගන්නකෝ. හොයාගන්න බැරුණාද? පුතේ කොහොම ඉන්නකෝ? 46 වෙනි පිටුවේ. හරිද? 46. හරි සර් ලිව්වා. හරි. මිස්මා හම්බුණාද? හොයාගත්තද? පුතේ ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. Saya Ameti මේකේ වනයේට විරුද්ධ මේ තියෙන පුතේ 46 වෙනි පිටුවේ මෙන්න මෙතන මේකේ වනයේට විරුද්ධව දිග සටනක යෙදී සිටින සේ පෙනින හම්බුණා නේද? හරි. විභාගයට යන්න කලින් ওই කතාව 10 පාරක්වත් ওই කොටස 10 පාරක්වත් කියවලා යන්න ඕනේ. තේරුණාද? 10 පාරක්වත් කියවන්න ඕනේ. නැත්නම් උගෙන් ලියන්න බෑ. හරි. ලියන්න පුතේ මෙහෙම උළු සෙවිලි කළ නිවසකට තිබුණේ බබේ හාමිගේ ගෙදර පමණි. බබේ හාමිගේ ගෙදර පමණි. පමණි. නමුත් උළු සෙවිලි කළ මූර්ධජ කළ නිවසකට තිබුණේ බබේ හාමිගේ ගෙදර පමණි. බබේ හාමිගේ ගෙදර පමණි. නමුත් ගමේ ප්‍රධානියාගේ නිවස මෙසේ අභාවයට යාමෙන් සංකේතවත් කරන්නේ. අභාවයට බයන්න මහප්‍රාණ අභාවයට යාමෙන්
සංකේතවත් කරන්නේ වැද්දේගම පරිහානියයි. වැද්දේගම පරිහානියයි. කැලෑවෙහි පවතින ස්වභාවය කැලෑවෙහි පවතින ස්වභාවය කැලෑවෙහි පවතින ස්වභාවය කැලෑවෙහි පවතින ස්වභාවය එලෙසම ගම්මානයේ එලෙසම ගම්මානයේ එලෙසම ගම්මානයේ ගම්මානයේ ප්‍රතීයමාන වීම ප්‍රතීයමාන වීම ප්‍රතීයමාන වීම ප්‍රතීයමාන වීම සැබවින්ම සැබවින්ම නැංචෝ හාමිගේ අනාවැකිය නැංචෝ හාමිගේ අනාවැකිය නැංචෝ හාමිගේ අනාවැකිය නැංචෝ හාමිගේ අනාවැකිය සනාත වීමක් නොවේද? ඒ කියන්නේ මේ කැලෑවට බබේහාමිගේ යට වෙලා කැලෑපත් වුණා. එතකොට බබේහාමි ආරච්චිලා කියලා කියන්නේ ගමේ මුදුන් මුල. ඔහු තමයි සමස්ත ගම්මානයේටම නායකත්වයේ සපයපු කෙනා. එතකොට යාගේ නිවස ක්‍රමක්‍රමයෙන් කැලෑපත් වුණා කියන එකෙන් සංකේතවත් කරන්නේ අර නැංචෝහාමිගේ හිතේ තිබිච්ච අදහස නැත්නම් නැංචෝහාමි කියපු ප්‍රකාශය සනාත වීමක්ම තමයි. ඒක තමයි අපි මෙතෙන්දී සාතික කරන්නේ. ඒ නිසා ලොකු කාලයක් යන්න කලින් ගම්මානයේ අලින්ට ගිහිල්ලා මහ විශාල කැලෑවක් බවට වැද්දේගම්පත් වෙනවා කියන එක මේ අවස්ථාව තුලනොත් පුතේ අපිට සනාථ කරන්නට පුළුවනි. හරි අපි යනවා ළමයි අලුත් පාලුත් ඡේදයකට. අපි දැන් ඕක අවසන් කරන්න කිට්ටුවෙන් ඉන්නේ. චුට්ටක් ඉන්න 27 වැද්දේගම අවසානයේදී අලුත් ඡේදය නේද සර්? ඔව් පුතේ අලුත් ඡේදයක්. වැද්දේගම අවසානයේදී ගම්මුන්ට නිසි කෑමක් බීමක් නැත්නම් නිසි ආහාරක් කියලා ලියන්නකො. නිසි ආහාරක්වත් ඒ කියන්නේ ආහාරයක්වත් කියන එක. නිසි ආහාරක්වත් සොයා ගැනීම උගහට විය. මොකද්ද පුතේ උගහට විය කියන්නේ? දුෂ්කර වෙනවා.
දුෂ්කර වෙනවා. බොහොම හොඳයි. දුෂ්කර වෙනවා. උගාට වී. සැබවින්ම මෙහි ගැබ්ව පැවතියේ සැබවින්ම මෙහි ගැබ්ව පැවතියේ පැවතියේ නැංචුහාමිගේ අනාවැකියේ සත්‍ය භාවයයි මම මහත්කාන වෙනවා සත්‍ය භාවයයි එක වචන නේද සර්? ඔව් පුතේ එක වචනයි සත්‍ය භාවයයි සමහර වචනවල ගැටලු ආපු ගමන් ටක් ගාලා ශ්‍රනිකව ලියන්න. දැන් ඕවගේ එක ලියලා ඉතින් බෑ වැරදුනොත් එහෙම ආයෙ කපන්න වෙනවනේ. ඒක හොඳ ටික්ස් එකක්. හරි. සත්‍ය භාවයයි. පුතේ මේ ඒ වාක්‍ය පොඩ්ඩක් කියන්න මට කවුරු හරි එක්කනේ. අන්තිම වාක්‍යය. බැද්දේ ගම අවසානයේදී ගම්මුන්ට නිසි ආහාරක්වත් සොයා ගැනීමට උගහට විය. සැබවින්ම මෙහි ගැබ්ව පැවතියේ නැංජුහාමිගේ අනාවැකියේ සත්‍යභාවය. අනාවැකියේ සත්‍ය භාවයයි. හරි thank you පුතේ. මෙහෙම ලියන්න. ගම්වැසියන්ගේ එකී දරිද්‍රතාවය පුංචි මණිකාගේ චරිතය තුලින් උපනිශ්‍රය කරගත හැකිය. උපනිශ්‍රය අපි ලියපු වචනයක් පරි. උපනිශ්‍රය කරගත හැකිය. එහෙම නේද කිව්වේ? උපනිශ්‍රය කරගත හැකිය කියලා කිව්වේ කරගෙන නැත කියලා. කරගත හැකිය. හරි පුතේ. කරගත හැකිය. 47 වෙනි පිටුවේ චූටි උදාහරණයක් තියෙනවා. හ්ම් 47 වෙනි පිටුවේ මම ස්ක්‍රීන් ෂෙයා එකක් දානවා. PC එකේ. 47 වෙනි පිටුවේ අවසාන ඡේදේ තියෙනවා මෙන්න මෙහෙම එකක් මේ තියෙන්නේ. බිස්සේ තුබුන කුරක්කන් ටික ඉක්මනින්ම ඉවරව ගිය හේයින් කෑ හැකි කොළ වර්ග අල වර්ග හා පළතුරු සෙවීමට වනයේට ගියාය.
හම්බුණා නේද හැමෝටම? Recording in progress. හරි. පුතේ මෙහෙම ලියන්න උතන. උදුරු තේ ලියාගත්ත නේද හැමෝම? බිස්සේ තිබුණු කුරක්කන් ටික ඉක්මනින්ම ඉවර වෙ ගියේ කෑ හැකි කොළ වර්ග අල වර්ග හා පළතුරුද සෙවීමට වනයේට ගියා. එතකොට වනාන්තරයට යන්නේ ගේ වත්ත පිටේ තිබිච්ච දේවල් ඉවර වුණාට පස්සේ. එතකොට කැලේට ගිහින් මොනවාර දෙයක් හොයාගෙන ඉන්න තත්වයටපත් වුණාය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? එන්න බැද්දේගම පරිහානිය. නැත්තම් ඉක්මනට පරිහානියට ගියා. ඔව් අන්න හරි පරිහානියට ගියාය කියන එක තමයි සනාත වෙන්නේ. රයිට් අපි යනවා පුතේ ඉස්සරහට. අලුත් ඡේදයක් කියන්න මෙහෙම. මෙකී ප්‍රකාශයේ මගින්ද පොඩෙන් මෙකී අවස්ථාව මගින්ද ගම්ම්‍ය වන්නේ නැංචෝ හාමිගේ අනාවැකිය සැබවින්ම සත්‍යයක් වූ බවත් වැද්දේගම ක්‍රමයෙන් විනාශ වූ බවත් යන්නයි. හරිනේ. එතකොට ඕක වැඩි විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කණ්ඩ බොන්න නැති වෙන්න තරම් අහේනියකටපත් වුණා කියලා කියන්නේ. දරිද්‍රතාවයෙන් මේ පීඩනයට ලක් වුණා කියලා කියන්නේ. සොරි තමයි. ඇයි? විනාශයම තමයි. අහේනි. දරිද්‍රතාවය. ඒ නිසා කණ්ඩ බොන්න නැතුණා කියන්නේ පුතේ මිනිස්සුන්ගේ ජීවිතේ කෙලවර වෙනවා. මරණයටපත් වෙනවා. එහෙනම් යාලා අවසානයේදී මොකද වෙන්නේ? ටිකෙන් ටික මනුස්ස ප්‍රමාණය අඩු වෙනකොට සැබෑවටම ඒ තුළ සිද්ධ වෙන දෙයක් තමයි මොකද්ද? ගම්මානයේ විනාශය. ඒකට ඒකට ආය අටුවා ටීකා අවශ්‍ය නැහැ විස්තර කරන්න. ඒ නිසා අපිට ඔය වගේ වාක්‍යයකින් දෙකකින් ඕක අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. රයිට්. අපි යනවා පුතේ ඉස්සරහට. මෙහෙම ලියන්න. අවසාන ඡේදය අලුත් ඡේදයක්. මෙතෙක් සාකච්ඡා කළ කරුණු මගින් මෙතෙක් සාකච්ඡා කළ කරුණු මගින් ප්‍රබල කාරණාවක්
සැබවින්ම පසක් වේ. සැබවින්ම පසක් වේ. සැබවින්ම පසක් වේ. පසක් වෙනවා කියන්නේ මොකක්ද? ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔව් ප්‍රත්‍යක්ෂ වෙනවා, තහවුරු වෙනවා, ස්ථීර වෙනවා කියන අදහස තමයි සනාත වෙනවා. සනාත වෙනවා අන්න හරි. එනම් නෙන්චෝ හාමි සැබවින්ම පසක් වේ. පසක් පසක් වේ. හරි සර්. හරි පුතේ. එනම් නෙන්චෝ හාමි පැවසූ එයාගේ අර කියමන දාගන්න පුතේ උඩුකමාවක් අස්සේ අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවායි. තේරුණා නේද? ඒකටම ලියාගෙන මේ වාක්‍යෙටම උඩුකමා දාලා මේ ඒ කියමන ඒ ප්‍රකාශය උතන්ට දාගන්න. හරිද? යනවා. හරි සර්. හරි. යන ප්‍රකාශය තහවුරු වීමයි. යන ප්‍රකාශය තහවුරු වීමයි. ඒ වෙනුවෙන්ම සුසැඳී සැදි කියලා කියන්නේ හැදිච්ච කියන එක. සුසැදි කියන්නේ ඉතාමත් හොඳින් සූදානම් වෙච්ච කියන අදහස. සුසැදි ඒ වෙනුවෙන්ම සුසැදි යතෝක්ත නිදර්ශනාත්මක කරුණු යතෝක්ත අයන මහ ප්‍රාණ යතෝක්ත නිදර්ශනාත්මක කරුණු යතෝක්ත නිදර්ශනාත්මක කරුණු යතෝක්ත නිදර්ශනාත්මක කරුණු නෙන්චෝ හාමිගේ අනාවැකිය නෙන්චෝ හාමිගේ අනාවැකිය සත්‍යයක් බව පවසන්නට සත්‍යයක් බව යයන්නකුත් වෙනවා ළමයි. සත්‍යයක් අනාවැකිය සත්‍යයක් බව එහෙම නේද කිව්වේ? පවසන්නට හරිනේ. පවසන්නට අවිවාදයකින් තොරව
වග බලාගනි. වග බලාගනි. අවිවාදයකින් තොරව වග බලාගනි. හරි. එතකොට හරි නේද? වග බලාගනි. හරි සර්. හරි. එතකොට හරි දැන් ඉවරයි උතරින් ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මේ උත්තරේ. දැන් එතකොට පුතේ මේ දක්වා අපි කතා කරපු කරුණු වලින් අපි එක තීරණයකට එනවා. ඒ තමයි නැන්චෝ හාමි කිව්ව අවුරුදු 10කින් වැද්දේගම අලින්ට යනවා කියලා. ඒතර ඒ ප්‍රකාශය තහවුරු වෙන්නේ තමයි අපි මෙච්චරලා කතා කරේ. එතකොට මේ දක්වා ඉදිරිපත් කරපු සියලුම සනිදර්ශනාත්මක කරුණු තුලින් අපිට පැහැදිලි වෙනවා නැන්චෝ හාමිගේ අනාවැකිය සත්‍යක් බව පවසන්නට මේ දක්වා කතා කරපු කරුණු අවිවාදයකින් තොරව වග බලා ගන්නවා කියලා. එතකොට කරුණු ටිකට අපි බර කරලා අපි පැත්තකට වෙනවා. එතකොට මේ කරුණු ටිකෙන් අපිට ස්ථීර වශයෙන්ම තහවුරු කරගන්න පුළුවන් මොකක් කරන්නද? වැද්දේගම විනාශ මුඛයට යන්න හේතුවක් තමයි මේ වැද්දේගම විනාශයට යනවා කියන එක නැන්චෝ හාමිගේ ප්‍රකාශය තුල තිබ්බා. එතකොට මේ නැන්චෝ හාමි කියපු කතන්දරයම වැද්දේගම තුල හරි ලස්සනට අපූර්වට සිද්ධ වුණා. ඒ නිසා මතක තියාගන්න ඔය ප්‍රශ්නේදී පුතේ ඔන්න ඔය විදිහට අපිට ඔය වගේ එකට උදාහරණ 4ක් අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණ 3යි අවශ්‍ය වෙන්නේ. උතර මතක තියාගන්න මම ඔය එකක් වැඩිපුර දෙනවා. මේ මම දැන් උතන උදාහරණ කීයක් අපි දාලා තියෙනවද බලන්න. 4යිද? ඔව් සර් 4යි. 4යි. එතකොට ඔය වගේ ප්‍රශ්නයකට උදාහරණ ඔව් 3යි සර්. මොකද හරි පුතේ. මේ අපි ලියන්නේ විභාගෙට නෙමෙයි. මේ අපි ලියන්නේ පුරු වෙන්න ඉස්සෙල්ලම. අපිට විභාගෙට ලියන්න තව වෙනම වැඩ ටිකක් තියෙනවා. එතකොට දැනට අපි මේ පාඩම කතා කරලා පාඩමේ අභ්‍යාසයයි මේ කරන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට විභාගෙට පුරුවක් తాවකාලිකව දැනට කරන්නේ. එතකොට හරියට විභාගෙට ප්‍රශ්නයක් ලියනකොට වචන මෙන්න මෙච්චර ප්‍රමාණයක් එන්න ඕනේ. මේ වචන ගන්නට මේ උත්තර එන්න ඕනේ කියලා අපි වෙනම ඒ ටික කතා කරන්නේ පස්සේ සිලබස් එකේ කියන්නේ අච්චුපතේ උරුණාට පස්සේ. ඒක වෙනම කතාවක්. හරි ඊළඟට පුතේ අපි එතකොට ඊළඟට බලාපොරොත්තු වෙනවා වැද්දේගම නව කතාවේ දෙවෙනි කොටස. දෙවෙනි ප්‍රශ්නේ වැද්දේගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරයේ සජීවී ලෙස නිරූපණය කරන්නට. කතුවරයා භාෂාව භාවිත කර ඇති ආකාරය. උඩ අහලා තියෙන එකම තමයි ඔය අහන්නේ. හැබැයි ඔකේ තියෙන වෙනස මොකද්ද පුතේ? උඩ අහලා තියෙන්නේ මොකද්ද? උඩ අහලා තියෙන්නේ අවුරුදු 10කින් මුළු ගමම අලින්ට යනවා. එතකොට නැන්චෝ හාමිගේ අනාවැකිය ක්‍රමයේ සත්‍යක් වූ අය. එතකොට වැද්දේගම විනාශ වෙනවා කියන්නේ පුතේ ගමේ මිනිස්සු කොහොමද විනාශ වෙනවා කියන එකනේ. ගමේ මිනිස්සු නිකන් විනාශ වෙනවා කියන්නේ ගම කොහොමද විනාශ වෙනවා කියන්නේ. අර ගහට ගහයි පොත්තයි වෙන් කරොත් එහෙනම් මොකද වෙන්නේ? පොත්ත නැතුව ගහ ජීවත් වෙනවද? නෑ. ගහ නැතුව පොත්ත ජීවත් වෙන්නේ නෑ. මිනිස්සු නැතුව ගමක් තියෙන්නේ නෑ. ගමක් නැතුව මිනිස්සු ඉන්නේ නෑ. මේක තමයි එතන කියන්නේ. මෙතනදී මොකක්ද කියන්නේ දෙවෙනි ප්‍රශ්නේදී බලන්න අපි අන්දලා තියෙන හැටි ලස්සනට අපි ඇන්දෙනවා ලස්සනට වැද්දේගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය. ඉතින් ඒකම නෙමෙයි අලින්ට යනවා කියන්නේ. අර අපි කියන්නේ දොන්නම් දොන් සිමන්නම් සිමන් දොන් සිමන් දෙකක් බෑ කියලා නේද? එතකොට අලින්ට යනවා කියන්නේත් ඒකමයි අභාවයට යනවා කියන්නේත් ඒකමයි. හැබැයි අපිව චුට්ටක් වෙනස් පැත්තකට හරවලා තියෙනවා මොකක් කියලාද? කතුවරයා භාෂාව භාවිත කර ඇති ආකාරයේ උදාහරණ සහිතව පැහැදිලි කරනවා. බස්වාහර කොහොමද හසුරවල තියෙන්නේ කියන එක තමයි අපෙන් අහන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේදී අපි උත්තරය අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. වැද්දේගම නව කතාවේ බස්වාහර මොන වගේද පාවිච්චි කරලා තියෙන්නේ කියන එක. ඒතර ඒකට හරි ලස්සන අපූර්ව අවස්ථා රසක් අපි කතා කරනවා. සංකේත භාවිතය, අවස්ථා හා සිද්ධි නිරූපණය, පරිසර වර්ණනා, ඊට පස්සේ පුද්ගල චරිත වර්ණනා, ඔය වගේ දේවල් තව මාතෘකා කීපයක් තියෙනවා. එතකොට ප්‍රධාන අවස්ථා 4ක් අරගෙන අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් අපි කතා කරනවා පුතේ. එතකොට ඊළඟ දවසේ අපි හම්බෙන්නේ හරි. අඟහරුවාද උදේ. පුළුවන් නේද? නෑ හෙට නෑ. හෙට ගැටලුවක් ආවනේ. බහුතරයකට එන්න විදිහක් නෑ කියලා මෙසේජ් දාලා තුනා. එතකොට අඟහරුවාද කියන්නේ පළවෙනිදා. නිවාඩු දවසක්. පුළුවන් අයට අක්කලා අතක් දාන්න. දැන් අද මේ ගැටලුව ගොඩක් අය නේ. පුතේ අතක් දාන්නකො ටක් ගාලා. පුළුවන් අය ඉස්සලම අතක් දාගෙන දාන්න. උදේ පුතේ උදේ. අචිරේට මොකක්ද තියෙන ගැටලුව? ටක් ගාලා කියන්න බෑ. අචිනි සර් උදේ 8ට කලින්ද තියෙන්නේ. උදේ 8ට කලින්ද තියෙන්නේ. ඔව් පුතේ 8 ඒ කියන්නේ මෙහෙමයි මං හිතාගෙන ඉන්නේ සාමාන්‍ය 8 10 10 මාර වගේ වෙනකම් කරන්න. 8 ඉඳන් 10 මාර වගේ වෙනකම්.
සර් මට 8:00 වෙනකන් ක්ලාස් එකක් තියෙනවා. 8:00 වෙනකම්. එතකොට මේ තියාගට බැරි වෙනවද? තියාගට මොකක්ද තියෙන ගැටලුව? 8:00 වෙනකන් ක්ලාස් එකක් තියෙනවා සර්. 8:00 වෙනකම්. එතකොට මිෂ්මට මොකද වෙලා තියෙන්නේ? 12න් පස්සේ. පුළුවන්. උදේ පාන්තිනේ. එහෙනම් ඉතින් ආයේ දැන් කහරුවද හවස මම පන්ති. ඒ කියන්නේ අර දෛනික යන පන්ති ටික තියෙනවනේ පුතේ අනිත් ඒවා. උදේ මම පොඩ්ඩක් ෆ්‍රී තියෙන ඉඳන් තමයි මම උදේ බැලුවේ. ලබන සතියේ නම් ප්‍රශ්න ලබන මාසේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද අපිට අනේ ඒත් ඒකේ සති 4යි එන්නේ. සති 5ක් එන්නේ නැහැ අපිට. අපි මෙහෙම කරමු එහෙනම්. පළවෙනිදා මම හිතේ පළවෙනිදා හැමෝටම මේ 9:00 12 නේද ක්ලාස් එක. එහෙනම් මෙහෙම කරමු. හරි අත් දාන්නකෝ. මේ ගෲප් එකට මෙසේජ් එකක් දාලා මට පොඩ්ඩක් රිප්ලයි එකක් දාන්න. දැන් හෙට එකෙත් ඔය ගැටලුව තියෙනවා. දැන් හෙට දැම්මත් මේ ඔය ප්‍රශ්න තියෙනවා ඒකිනේ වෙන්නේ. ලබන සතියේ සෙනසුරාදා කියන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එදා උදේ කරේ නෑ පුතේ. උදේ හරි අමාරුයි සෙමත් එක්ක. ඒකයි මම මේ මෙසේජ් එකක් දැම්මේ. දැන් උනත් හරි අමාරුයි හිටියද. ඉතින් උනේ හැදිච්ච අය මම හිතන්නේ දන්නේ නැහැ. උනේ හැදිච්ච අයත් ඇති. මේ සෙනසුරාදා ගැටලුවක් නැහැ. සෙනසුරාදා අපිට සුපුරුදු පරිදි ව්‍යාකරණ ටික කරන්න පුළුවන්. තේරුණානේ? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් මම ගෲප් එකට මෙසේජ් එකක් දාලා අපි චුට්ටක් ගොනු කරගමු. දැන් අද භාගයට භාගයක් අඩුයි. භාගයට භාගයක් අඩුයි. ඊට පස්සේ අපි දැන් අද ඒකමතික තීරණයකට වෙලා පන්ති දාගත්තාට පස්සේ බෑස කියලා අනිවාර්යෙන් රිප්ලයි එනවාම තමයි ගෲප් එකේ. හරි. මම එහෙනම් ගෲප් එකට මෙසේජ් එකක් දාලා අපි චුට්ටක් බැලන්ස් කරලා හදාගමු. පැහැදිලි නේද මම කියන එක? 12න් පස්සේ ගැටලුවක් නැද්ද? 12න් පස්සේ කාටවත් ගැටලුවක් තියෙනවද ඉන්නවද? 12න් පස්සේ. ඔව් සර්. කොහෙද යන්නේ? පන්තිද? පන්ති සර්. පන්තිනේ. හිරුනෙට විතරද ඒ ප්‍රශ්නේ තියෙන්නේ? අමුත්‍යත් යනවද නැහැ? සර් අපිට ටැමිල් ක්ලාස් එකක් තියෙනවා මේ එදාට තීරු ගන්නෙත් නැහැ හරියටම. ෂුවර් කරන්න. සර් මට දෙමළක් තියෙනවා මේ 5ටත් තියෙනවා ක්ලාස්. අවසරේ. ඔව් සර්. හරි බලමුකෝ. දැන් ඔය 8 වෙනකන් නේද හැමෝටම ගැටලුව තියෙන්නේ? 8න් පස්සේ නේද ඔය හැමෝටම ප්‍රශ්න තියෙන්නේ? අටෙන් පස්සේ නේද? ඔව් සර්. එතකොට සාමාන්‍යයෙන් ඉස්කෝලේ නැහැ මම හිතේ ඉස්කෝලේ නැහැ නේද ආට නිමාඩුනේ? ඉස්කෝලේ තියෙනකන් නැහැ නේද කාටවත්? කවුද ඉස්කෝලේ යන කවුරු හිටියේ නැහැ නේ? පන්ති යන ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් නේ අනිත් අය යන්නේ. අදහරුවා දුදේ පාන්දරින් දා බලමුකෝ මම චුට්ටක් බලන්න. පාන්දර මේ කියන්නේ තියෙන තත්ත්වෙත් එක්ක පාන්දරින් දාගත්තොත් මට හිතෙනවා වැඩේ ගොඩ දාගන්න පුළුවන් ඒක. බලමුකෝ try කරලා කොහොම හරි අපි තව දවසක් දාගන්න බලමු. මේ එහෙනම් මම group එකට message එකක් දාලා තියන්නම්. හරි එහෙනම් පුතේ අද කතා කරපු ටිකේ මම හිතන්නේ ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. මොකද අපි බොහොම වෙලාව අරගෙන මම ඔක කතා කරේ පාඩමේ පළවෙනි ප්‍රශ්නේ හින්දා. අපි ඊට පස්සේ ප්‍රශ්න දෙකක් විතර එක දවසේ කරගමු. ඒතර සෙනසුරාදා අපිට ව්‍යාකරණ ටියුට් එක කතා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. සුපුරුදු පරිදි ව්‍යාකරණ ටිකට යන්න පුළුවන් සෙනසුරාදා උදේ ඉඳන්. හරි එහෙනම් පුතේ අපි යන් දැන් 11 කට්ටිය අනිත් අය එනවා. හරි එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න. හොඳින් ඉන්න සතුටින් ඉන්න මහන්සි වෙන්න පාඩම් කරන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි. ආයිබෝන් පුතේ. පුස්සන්නයි සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන්. සරණයි.